පළවෙනිම කතාව මම ප්‍රශ්නයක් අහන්නම් මෙහෙම. මේක software engineer කෙනෙක් විදිහට යනකොට ඉන්ටර්විව් එක ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. ඕවර්ලෝඩින් කියලා එකක් තියෙනවනේ. ඕවර්ලෝඩින් කියන්නේ මොකද්ද? පොලිමෝර්ෆිසම් වල කම්පයිල් ටයිම් පොලිමෝර්ෆිසම් වලට උදාහරණයක්. ඕවර්ලෝඩින් කියන එකේ අදහස මොකද්ද? same name different parameter list. නැත්තම් different signature. method signature එක නෑ method signature එක වෙනස්. ඒ කියන්නේ නම සමානයි parameter list එක වෙනස් වෙනවා. හරිනේ? signatures වෙනස් වෙන්නේ කොහොමද? same name different parameter list. overloading කියන්නේ ඒක තමයි. same name different parameter list. දැන් මෙතන බලන්න test class එකක් තියෙනවා. public static void main අපි දන්න main method එක තියෙනවා. මෙතන parameter list එකට තියෙන string array එකක්. අපි array පාඩම ගැන තාම දන්නේ නැහැ. නමුත් දැනගන්න මේක array එකක්. ඊළඟට මම තව method එකක් ලියන public static void main-මයි. same name. parameter list එකට දාන string data type එක නැතුව int array එකක් දානවා. දැන් parameter list එක වෙනස්. ඔයාලා හිතයි parameter list එක වෙනස් නෑනේ මේ arg සමානයි කියලා. හරිනේ? parameter list එක වෙනස්ද නැද්ද කියලා ගන්නේ කොහොමද දන්නවද? identify එක දිහා බලලා නෙවෙයි data type එක දිහා බලලා. හරිනේ? different parameter list කොහම parameter list එක වෙනස්ද නැද්ද කියන එක තේරුම් ගන්න මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ. m කියලා දානවා. int x int y. m කියලා දානවා. int a int b. මේ දෙකම සර්ව සමයි. same method name parameter list එක සමානයි. කවුරු හරි කිව්වොත් නෑ parameter list එක සමාන නෑ. මෙතන උඩින් තියෙන x සහ y පල්ලෙහෙන් තියෙන a සහ b. parameter list එක සමානද අසමානද බලන්නේ identify එක දිහා බලලා නෙමෙයි data type එක දිහා බලලා. ඒතර ඔයාලා හිතන්න ඕනේ මෙන්න මේ විදිහට. method name එක මෙන්න parameter list එකට තියෙන int. එහෙම තමයි හිතන්න ඕනේ. පල්ලෙහාකට තියෙන method name එකෙන් parameter list එකට තියෙන int. දැන් බලන්න same method name parameter list එක සමානයි. එහෙනම් මේ දෙක identical සර්ව සමයි. එහෙම සර්ව සම වුණොත් ළමයි තියෙන්න බෑ එකම ක්ලාස් එකේ තියෙන්න බෑ මෙන්න මේ method signature සමාන වෙච්ච method දෙක. ඒකයි parameter list එක වෙනස් වෙන්න ඕන කියන්නේ. දැන් මෙහෙමයි. දැන් බලන්න test class එකේ main method එකක් තියෙනවා. එකක් string array එකක් අනිත් එක int array එකක් තමයි තියෙන්නේ. දැන් මගේ ප්‍රශ්නේ මේක compile කරොත් මොකද වෙන්නේ? මෙහෙම compile වෙයිද? නැත්තම් මගේ ප්‍රශ්නේ මේක interview එකක් ගන්න ප්‍රශ්නයක් can main method be overloaded? මේ තියෙන main method එක overload කරලා same method name different parameter list. right. මේකට උත්තරේ මෙහෙමයි. main method interview එක ගියාම software engineer කෙනෙක් විතර යනකොට ප්‍රශ්නයක් ඇහුවොත් එම main method එක overload කරන්න පුළුවන්ද? උත්තරේ ඔව්. semicolon එකක් දාන්න ඕන ළමයි system out print line එකකට. දැන් මේ compile time error එකෙන් ආවේ ඒක තමයි. expected semicolon. semicolon එකක් දාන්න ඕන මේ තියෙන දාන්න ඕන තැන් ටික මේ ඉතලයක් වගේ දාලා. java c 7.java. ඒක දාලා program එක save කරන්න. byte code එක හැදෙනවා. Java test. දැන් main method දෙකක් තියෙනවා. මොන main method එකෙන්ද run වෙන්නේ? අපි මෙච්චර කල් දරන් හිටපු මේ string array එකක් main method එකෙන් තමයි run වෙන්නේ. හැමතිස්සෙම JVM එකෙන් හොයන ළමයි මෙන්න මේ main method එක. අපිට main method එක overload කරන්න පුළුවන්. එතකොට මේක මොකද්ද? මේක නම main වෙච්ච වෙන method එකක්. මේක main method එකක් නෙවෙයි හොඳේ. උඩ තියෙන එක තමයි main method එක. This is main method. මේක this is the method this is different method. Which is name is main. නම main වෙච්ච වෙන method එකක්. හරිනේ? මේක main method එක නෙමෙයි. වරද්ද ගන්න එපා. හොඳේ මේක නම main වෙච්ච වෙන method එකක්. මෙන්න මේ උඩ තියෙන එක තමයි main method එක.
Java program එක run කරනකොට හැමදෙස්සෙම JVM එකෙන් හොයන්නේ public static void main string array args method එකක්. වෙන මොකුත් නෙමෙයි එහෙම එකක් තමයි JVM එකෙන් හොයන්නේ. හරිද? එතකොට පළවෙනිම ප්‍රශ්නේ main method එක overload කරන්න පුළුවන්ද? ඔව්. පුළුවන්. කවුරුවත් ඔයව නවත්තන්න එන්නේ කරන්න පුළුවන්. compiler එකෙන් ඔයව නවත්තන්න එන්නේ කරන්න පුළුවන්. හේතුව same name parameter list එක වෙනස්. හැබැයි run කරනකොට මොකද්ද JVM එකෙන් හොයන්නේ? මෙන්න මේ method එක තමයි හොයන්නේ. right? overloading concept applicable for static methods. ඊළඟට කතාව මෙහෙමයි. static method overload කරන්න පුළුවන්. ඒකත් ඉගෙන ගන්න. static methods. හරි ඊට කලින් අපි R point එක ලියාගෙන ඉමු. ඒ point එක මෙහෙමයි. main method can be overloaded. ඊළඟට static methods can be overloaded. main method එකත් static method එකක්. ඒක නිසා overload කරන්න පුළුවන්. overload කරනවා කියන්නේ මොකද? same name different parameter list ලියන්න පුළුවන්. උදාහරණයක් මම ලියන්නම් මෙහෙම static method එකකට. ඔන්න බලා ගන්න මෙහෙමයි. 8 ඉලක්කම් දෙකක් එකතු කරන්න method එකක් ලියනවා මම. test class එකේ add method එකක්. ඉලක්කම් දෙක තමයි 12යි 24යි. කොහොමද ලියන්නේ? public static void add int x int y system out print line එකක් දාලා x plus y මේ ඉලක්කම් දෙකක් එකතු කරන්නේ static method එක. එකතු කරලා value එක print වෙනවා. ඉලක්කම් තුනක් එකතු කරන්න ඕන. මෙහෙම දාන්න පුළුවන්. public static void add int x int y int z system out print line එකක් දාලා x y z තුනම එකතු කරන්න පුළුවන්. එතකොට 12යි 24යි 36යි මෙහෙම දාන්න පුළුවන්. දැක්කද? static method overload කරන්න පුළුවන් මේ විදිහට. මේ program එක run කරලා බලන්න run වෙනවා. Java test. දැක්කද? 12 24 එකතු කරාම 36 12 24 36 එකතු කරාම 72යි. හරිද? static method can be overloaded. එතකොට මේ method එකේ signature එක මොකද්ද? m int int. මේ method එකේ signature එක m int int int. දැක්කනේ? same method name different parameter list. method overloading. ඊළඟ එක මෙන්න මේකට උත්තරේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. ක්ලාස් එකක් තියෙනවා parent කියලා. ඒ ක්ලාස් එකේ main method එකක් තියෙනවා. කියන්නේ parent ක්ලාස් එකේ main method එකක් තියෙනවා. ක්ලාස් එකක් තියෙනවා child කියලා. child ක්ලාස් එකේ main method එකක් නැහැ. child ක්ලාස් එකේ parent ක්ලාස් එක ළමයි parent. අපි ඒක මම ලියලම් පෙන්නන්න. නම් වෙනි program එක. ඉතන ක්ලාස් එක animal ක්ලාස් එකට main method එකක් තියෙනවා. animal class main method කියලා. මෙන්න මෙහෙම. animal class එකට child class එකක් තියෙනවා. අපි dog කියලා. dot extends animal. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මගේ ප්‍රශ්නේ මෙච්චරයි. බලාගන්න මේ හරියට මේක. මෙතන තියෙන මේ බයිට් කෝඩ් ටික මම අයින් කරනවා. right. බලාගන්න ළමයි මම කම්පයිල් කරන 9 වෙනි ප්‍රෝග්‍රෑම් එක. මෙතන හැදෙන ක්ලාස් ෆයිල් මොනවද හැදෙන්නේ කියලා බලාගන්න. 9 වෙනි ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරා. මොනවද හැදෙන ක්ලාස් ෆයිල්? animal class file එකයි dog class file එකයි හැදුනා. බයිට් කෝඩ් දෙකක් හැදෙනවා. ප්‍රශ්නයක් නැහැ. දැන් මම run කරන්න ඕනේ මොකෙන්ද? main method එක තියෙන class එකේ. main method එක තියෙන මොන class එකේද? parent class එකේ. parent class එක animal. මේකෙන් run කරොත් මොකද වෙන්නේ? animal කියලා print වෙයි. animal class main method කියලා print වෙයි. ඒකනේ ඔයාලා දන්නද? මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මගේ ප්‍රශ්නේ Java
dog කියලා run කරොත් මොකද වෙන්නේ? child class එකෙන් run කරොත් මොකද වෙන්නේ? java dog කියලා run කරොත් මොකද වෙන්නේ? මේක තමයි introjection එක. මේක උත්තරේ error නෙවෙයි. මේකට උත්තරේ එන්නේ මෙහෙමයි. static method inherit වෙනවා. ඒක තමයි ඊළඟ කතාව. ඒක ලියා ගන්න දන්නේ නැත්නම් static methods are inheritors. Static methods are inherited. ඒක තමයි වැදගත්ම පොයින්ට් එක. static method inherit වෙනවා අනිවාර්යෙන් වෙනවා. instance method කොහොමද inherit වෙනවනේ? එහෙනම් static method උත් වෙනවා. ඇයි instance method වෙනවනම් static method වෙන්නේ මෙහෙමනේ. instance method එක කියන්නේ object එකට අදාළ behavior එක. නැත්නම් object එකට අදාළ හැසිරීමක් තමයි instance method එක කියන්නේ. static වලට යනවා කියන්නේ හැම object එකකටම common behavior එක. ඒක කොහොමද inherit වෙනවා. right? ඒක නිසා තේරුම් ගන්න static methods are inherited. වැඩි තේරුම් නැත්නම් ඉස්සරහට තේරුම් ගන්න පුළුවන් දැනට දාගන්න static method inherit වෙනවා. එච්චරයි. එතකොට child class එකේ අනිවාර්යෙන් මේ main method එක inherit වෙනවා. එතකොට Java dog කියලා run කරොත් dog class එකේ main method එකක් නැත්නම් බලනවා parent class එකේ හරි main method එකක් තියෙද කියලා. දැක්කද animal class main method කියලා එනවා. හිතන්න මෙන්න මෙහෙම hierarchy එකක් හිතන්න. අපි දානවා class mammals කියලා දාමු. mammals okay. mammals කියන්නේ ඔය ශීරපායි කියලා කියන්නේ. කිරිබී වැඩෙන. අපි දාමු dog ඒ යටතේ. මේ mammals වලට අකුරු පොඩ හරියට බලන්න වැරදි නම් පොඩක් ඔයාලා හදලා දාගන්න example එකකට වැඩි හිතන්න එපා. right? මෙන්න මේක compile කරොත් මොකද වෙන්නේ? මේ byte code දෙක අයින් කරන්න. program එක 10. animal හැදෙනවා, dog හැදෙනවා, mammals හැදෙනවා. තුනම හැදෙනවා. Java dog කිව්වොත් මොකද වෙන්නේ? Java dog කිව්වොත් බලන්න dog class එකේ main method එකක් තියෙද නැහැ. parent class එකේ හරි main method එක තියෙද නැහැ. super parent ගේ main method එක තියෙනවා. මේක inherit වෙන ළමයි mammal class එකට dog class එකට දෙකටම. ඒතර dog class එකෙන් run කරත් run වෙන්නේ මේ animal class එකේ main method එක. mammal class එකේ run කරත් run වෙන්නේ animal class එකේ main method එක. animal class එකෙන් run කරත් run වෙන්නේ animal class එකේ main method එක. ඔන්න Java dog, Java mammals, Java animal. දැක්කද? අවස්ථා තුනේම run වෙන්නේ animal class එකේ main method එක. මෙහෙම වුණොත් එහෙනම් මේක ළමයි මේ මෙච්චර මේ පස්සෙන් එලෝ හොයන්න ඕනේ දෙයක් නේ මේව තමයි ඉන්න ඕලන්නේ. ඒක නිසා මේක මේ එක්සැම්පල් එක පස්සේ මෙච්චර එලවන්නේ. ගොඩක් වෙලාවට මේ වගේ වහන්න පුළුවන්. ඒ හැම කම්පැනි ඉන්න හැම ආර්කිටෙක්ට් කෙනෙක්ම මේ ප්‍රශ්නේ අහනවා කියන්න බෑ. මම ඉන්ටර්වල්ස් වලට ගියාම මගෙන් මේව අහලා තියෙනවා. ඕකේ. අනන්ත අප්‍රමාණ අහලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයා යන ඉන්ටර්විව් එකේ මේ ප්‍රශ්නේ අහයි කියලා. නම් ළමයින්ට ඉන්ටර්විව් එක මේක තියෙන්න පුළුවන්. තිබුණොත් දැනගන්න එච්චරයි. ඒ නිසා ඉන්ටර්විව් එකට මේ ප්‍රශ්නේ මෙනවා කියලා කියන්න බෑ. මේක එන්න පුළුවන්. දැන් dog class main method. මේක මොකද්ද වෙන්නේ? මේක කම්පයිල් කරොත් ඉතින් කම්පයිල් වෙලා byte code හැදෙනවා එච්චරයි. Java C11.java byte code තුනක් හැදෙනවා class file තුනට. දැන් මේක run කරන්න කිව්වොත් මෙහෙම Java dog run කරොත් ඉතින් dog class එකේ main method එකක් තියෙන. ඒක නිසා run වෙනවා. Java mammals එතකොට ඉතින් animal class එකේ main method එකක් නැති නිසා animal class එකේ කරන්න වෙනවා. parent gig ගන්නවා. Java animal. එතකොට මොකද animal class එකේ main method එක run වෙනවා. එච්චරයි. අපි ඊළඟ example එකට. Whenever we are compiling a Java program for every class, a separate .class file will be generated. ඒක මම ඔයාලට පෙන්නුවා. Java program එක compile කරනකොට notepad එකේ class file ඕන තරම් ලියන්න පුළුවන්. 1000 2000 ලියුවත් කමක් නැහැ. හැම class එකකටම .class file එකක් generate වෙනවා. ඒක පුංචි වැඩක් තියෙන මෙන්න මෙහෙම. ඒකත් මෙතෙන්දිම කියාගෙන යන්න. මේක අපිට ඉස්සරහට හම්බ වෙනවා. මම දැනට ආයි මතක් කරන්නම්.
වැරදිලා හරි ක්ලාස් එකක් පබ්ලික් තිබ්බොත් ෆයිල් එක සේව් කරන්න ඕනේ පබ්ලික් ක්ලාස් එකේ නමින් විතරයි. ආයි වෙන කිසිම දෙයක් නැහැ. කලින් කිව්වා වගේම. ක්ලාස් දෙකක් ක්ලාස් 1000ක් තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එක ක්ලාස් එකක් හරි පබ්ලික් තිබ්බොත් ෆයිල් එකේ නම සේව් වෙන්න ඕනේ පබ්ලික් ක්ලාස් එකේ නම. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ. ක්ලාස් දෙකක් පබ්ලික් තිබ්බොත් මොකද වෙන්නේ? දැන් දෙන්න වල නොයල උත්තර. පබ්ලික් ක්ලාස් දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? දැන් ටක් ගාලා මයික් ඕපන් කරලා ටක් ගාලා උත්තර දෙන්න ඕනේ නැත්නම් වෙලාව නාස්ති වෙනවා. එරර් එකක් එර එකක් එනවා හොඳයි. පබ්ලික් ක්ලාස් එකයි තියෙන්න පුළුවන් උපරිම. ඒකට වඩා වැඩියෙන් තියෙන ගියොත් කම්පයිල් ටයිම් එක කම්පයිල් කරන්න දෙන්නේ නැහැ. හේතුව පබ්ලික් ක්ලාස් එකක් තිබ්බ ගමන් පළවෙනි එක පබ්ලික් නේ. එතකොට කියනවා ෆයිල් එක සේව් වෙන්න ඕන ඇනිමල් කියලා. ඊට පස්සේ මේ ක්ලාස් එක පබ්ලික් නිසා කියනවා ෆයිල් එක සේව් වෙන්න ඕන මැමල්ස් කියලා. දැන් එකම ෆයිල් එක නම් දෙකකින් සේව් වෙන්න බෑනේ. ඒක නිසා කම්පයිල් ටයිම් එක. Java C 12.java. දැන් බලන්න කියන මොකද්ද? Animal is public. Metin class animal is public should be declared in a file named with animal.java. මේක animal.java කියලා තමයි save වෙන්න ඕනේ. ඊළඟට කියන mammal public. ඒක නිසා mammal විදිහට save වෙන්න කියලා. එහෙනම් අපි මෙහෙම කරමු. මේක අරගෙන ගිහිල්ලා compiler එක බලලා මෙයා. animal.java. ඔන්න animal විදිහට save කරා. දැන් compile කරන්නකෝ. ඇනිමල් විදිහට සේව් කරාම කියන මොකද්ද? mammal public mammal විදිහට සේව් කරන්න කියලා. හරි දැන් එහෙනම් මේක mammal විදිහට සේව් කරනවා. mammal විදිහට සේව් කරා. mammal වලින් රන් කරන්නකෝ. mammal විදිහට කම්පයිල් කරාම කියන මොකද්ද? animal public කියලා. animal public කොමයි mammal කරනවා. එහෙම කර කර ඉන්න පුළුවන් ඒත් රන් වෙන්නේ නැහැ. right? මෙහෙම තියෙන බෑ compiler. ඊළඟට inheritance concept applicable for static methods including main method. ඒකත් දැන් අපි දන්නවා. ඊළඟට hence while executing child class and if the child class doesn't contain main method then parent class main method will be executed. ඒක තමයි දැන් මේ පෙන්නුවේ. child class එකෙන් run කරනකොට child class එක run කරනකොට child class එකේ main method එක ගන්න නැත්නම් parent class එකේ main method එක inherit වෙනවා. inherit වෙච්ච main method එක run වෙනවා. right. මෙන්න මේක බලන්න මෙහෙමයි. parent class එකේ main method එකක් තියෙනවා child class එකේ main method එකක් තියෙනවා. කෙනෙක්ට දැක්ක ගමන් මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මේ ප්‍රශ්න දීලා අහන්නේ මෙහෙමයි. මේක ඉන්ටර්වියු එකකදී අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. overloading නෙවෙයි overriding කියන්නේ මොකද්ද කියලා අහන ඉස්සෙල්ලා. එතනින් තමයි වැඩේට පටන් ගන්න. overriding අහපු ගමන් ළමයි මොකද්ද කියන්නේ? overriding. same name same parameter list. ඒ කියන්නේ signature සමානයි. method signatures are equal. හරිනේ? එක method එකක් තියෙන parent ගේ එක method එකක් තියෙන child ගේ. හරි? එක method එකක් තියෙන එක parent ගේ එක method එකක් තියෙන child ගේ. override කරන්නේ child satisfy නැත්නම් parent class එකේ method implementation එකට child ට පුළුවන් මේ method එක override කරන්න. දැන් මෙන්න මේ ඒ විදිහට මෙතන හිතන්නකෝ. දැන් මෙතන parent class එක තියෙනවා child class එක තියෙනවා. parent class එකේ main method එක තියෙනවා child class එකේ main method එකක් තියෙනවා. parent class එකේ main method එක දැක ගමු මොකද වෙන්නේ? නම main parameter string array args. child class එකේ main method එකේ නම main parameter string array args. modifiers සමානයි. public static සමානයි. return type සමානයි. නම සමානයි. parameters සමානයි. මේක බලපු ගමන් නිකන් overriding වගේ හිතෙනවා. මේක මොකද overriding ද? ඕනේ සර්. overriding. okay. ඊළඟට ප්‍රියංකර මේක මොකද? overriding ද එහෙම නෙවෙයිද? same name same parameter systems overriding. එතන මෙතන overriding ද? ඔව් නේද? ඔව් නේද? දිනේෂ් මේක overriding ද නැද්ද? right.
ඊළඟ සශිනි chat එකේ දාන්න මයික් එක අප්සෙට් නා. සුපුන් කියන්නේ එයාට මේක ඕවර් රයිඩින්ද මොකද්ද? අජිත් ඔව් සර්. ඔව් ළමයි මේක මෙහෙමයි. මේක ඕවර් රයිඩින් නෙවෙයි පළවෙනිම කතාව. පළවෙනිම රූල් එකක් තියෙන මෙහෙම ලියා ගන්න දන්නේ නැත්නම් අපි ඕවර්රයිඩින් රූල්ස් කතා කරේ නෑ තාම. අපි ඉස්සරහට කතා කරමු. ස්ටැටික් මෙතඩ් ඕවර්රයිඩ් කරන්න බෑ. ඒක තමයි පළවෙනිම කතාව. ඒක ලියා ගන්න. Static methods cannot be overridden. Static methods override කරන්න බෑ. හරිනේ? static method එක override කරන්න ගියොත් එතකොට මේක මොකක්ද? දැන් මේ නම override වගේ කරලා තියෙන්නේ. මේක overriding නෙමෙයි. මේකට කියනවා method hiding කියලා. This is not overriding. This is method hiding. දැන් method hiding කියන්නේ මොකක්ද? මම කියලා දෙන්නම්. දැන් මෙහෙමයි. polymorphism තියෙනවනේ. polymorphism කොටස් දෙකයි. compile time polymorphism එකයි run time polymorphism එකයි. run time polymorphism වලට තමයි ළමයි overriding තියෙන්නේ. compile time polymorphism වලට තියෙන overloading, method hiding. මොනම concept දෙකක් තියෙනවා. compile time polymorphism concept දෙකයි overloading and method hiding. run time polymorphism concept එක තමයි overriding කියන්නේ. method hiding අපි overriding උත් ඉගෙන ගත්තා. overload ඉගෙන ගත්තා. method hiding ඉගෙන ගත්තේ නැහැ නේ. අපි ඉස්සරහට ඉගෙන ගමු. දැනට කෙටියෙන් දැනගන්න මෙහෙමයි. method hiding කියන්නේ මෙහෙමයි. static method ඔයාට override කරන්න බෑ. මෙතින් static method cannot be overridden. හැබැයි static method එකක් override කරන්න ගියොත් වෙන්නේ overriding නෙමෙයි method hiding. මෙතින් static method එකක් override කරන්න ගියා වගේ. එතකොට ඒක overriding නෙමෙයි ඒක method hiding. එච්චරයි. method hiding කියන්නේ parent method එක hide වෙලා යනවා. parent method එක පේන්නේ නැහැ, child method එක තමයි පේන්නේ. මේක parent main method. ඊළඟට class child කියලා දාමු. මේක මොකද්ද? child main method. දැන් ළමයි මේක overriding නෙමෙයි මේක method hiding. method hiding කියන්නේ parent method is hidden. parent method එක hang වෙනවා. පේන්නේ නැතිලා යනවා. java c 13.java java child method එක තමයි run වෙන්නේ. දැක්කද? child class එකේ main method එක run වෙන්නේ. parent එක hide වෙනවා. මේක නැත්තම් child එක නැත්තම් parent එකක inherit වෙනවා. override කරන්න ගියොත් override වෙන්නේ නැහැ. method hiding තමයි වෙන්නේ. මේක overriding නෙමෙයි මේක method hiding. මේක මෙතෙන්දී ටික ලියාගත්තා නම් වටිනවා. This is not overriding. This is method hiding. ඊළඟට it seems overriding concept applicable for static methods. මේක දිහා බැලුවම හිතෙන්නේ static methods override කරන්න පුළුවන් වගේ. ඒක overriding නෙවෙයි ඒක method hiding. ඊළඟට මෙන්න මේකත් බලා ගන්න. For static methods overloading and inheritance concept applicable. දැන් අපි දැක්කා static method වලට overload කරන්නත් පුළුවන්. අපි main method එකත් overload කරා. inheritance applicable. parent ගේ තියෙන static method child inherit වෙනවා. overriding නෑ static වලට හොඳේ. but overriding concept is not applicable for static methods. හරිනේ ඊළඟට but instead of overriding වෙනකොට අපිට තියෙන method hiding. ඔයා override කරන්න ඒ කියන්නේ static method වලට උන override කරන්න. ඒතර ඒක overriding නෙවෙයි ඒක method hiding. එච්චරයි. ඊළඟට අපි static method එකක් කියන්නේ මොන වෙලාවේද? මෙන්න මේ අවස්ථාවේ. මම ඒක මෙතනින් පැහැදිලි කරන්න. මෙන්න මේ example එක බලන්න. class එකක් තියෙන student කෙනෙක් student කියලා. instance variable එකක් තියෙන name. තව තියෙන roll number. roll number ඉදා නිකන් registration number කියලා. මේ roll number නිකන් registration number වගේ. ලකුණු හිතන්න marks, university name හරි college name හරි whatever තියෙනවා.
මේ මෙතඩ් වල modifier signatures දාලා නැහැ. ඒකට ගැලපෙන්නේ මේක static method එකකටද ගැලපෙන්නේ instance method එකකද මොකක්ද කියලා බලමු. get student info බලන්න මේක ඇතුලේ තියෙන්නේ instance variable එකක් පාවිච්චි වෙලා තියෙන. තව instance variable එකක් පාවිච්චි වෙලා තියෙනවා. කෝඩ් එක දිහා බැලුවම පේනවා student class එකේ name කියලායි marks කියලා instance variable තියෙනවා. ඒතර get student info method එක ඇතුලේ බලන්න instance variable පාවිච්චි වෙලානේ. මෙහෙම කතාව. method එකක් ලියනකොට කිසියම් method එකක් ඇතුලේ instance variable පාවිච්චි වෙනවා නම් අනිවාර්යෙන් ළමයි ඒ method එක instance method එකක් වෙන්න ඕන. ඒක තමයි කතාව. class එකේ තියෙන instance variable වලින් එකක් හරි method එක ඇතුලේ පාවිච්චි වෙනවා නම් ඒ method එක instance method එකක් විදිහට තමයි ලියන්න හොඳ. එහෙනම් get student info කියන්නේ instance method එකක් විදිහට ලියමු. get college info. දැන් බලන්න මෙහෙමයි. මේ college කියන එක බලන්න static variable එකක් මේ. එතකොට මේ get college info කියන method එක ඇතුලේ instance variable කොහෙවත් පාවිච්චි වෙන්නේ නැහැ. instance variable පාවිච්චි වෙන්නේ නැත්නම් මේක instance method එකක් විතර ලියන්න ඕනේ නැහැ. හැබැයි static variable එකක් පාවිච්චි වෙනවා. එහෙනම් මේක static method එකක් විතර ලියුවා නම් හොඳයි. එහෙනම් තේරුම් ගන්න get student info පළවෙනි method එක student class එකේ තියෙන instance method එකක් විතර ලියන්න. ඒක තමයි හොඳම ක්‍රමය. get college info එක student class එකේ තියෙන static method එකක් විතර ලියන්න. ඒක තමයි හොඳම ක්‍රමය. ඊළඟට මේ get average කියන එක ළමයි ඒක student class එකේ බලන්න තිබ්බට ඒක කරන්නේ x කියන variable එකයි y කියන variable එකට values අරගෙන ඒ දෙක එකතු කරලා return කරන එක. x ටයි y ටයි values ගත්තා එකතු කරා return කරා. එකතු කරලා දෙකට බෙදලා return කරනවා. average එක ගන්නවා. ඉලක්කම් ටික එකතු කරලා දෙකට බෙදලා ඉලක්කම් දෙකක් නිසා දෙකට බෙදලා return කරනවා. average. එතකොට මේක ළමයි කියන්නේ ඉලක්කම් දෙකක average එක ගන්න method එක මේක student class එකකටත් එකයි customer class එකකටත් එකයි වෙන ඕනම class එකකට එකයි. මේක හැම class එකකටම පොදුයි. දැන් අපි දන්නවා instance variable එකක් පාවිච්චි වෙනවා නම් method එක තුළ instance method වලට කියනවා. class එකේ static variable එකක් පාවිච්චි වෙනවා නැත්නම් class එකේ තියෙන instance variable method එක තුළ පාවිච්චි වෙනවා නම් ඒ method එක instance method එකක් කරනවා. class එකේ තියෙන static variable method එක තුළ පාවිච්චි වෙනවා නම් ඒ method එක static method එකක් කරන්න පුළුවන්. class එකේ තියෙන එක variable එකක්වත් පාවිච්චි වෙන්නේ නැහැ. static variable පාවිච්චි වෙන්නේ නැහැ, instance variable පාවිච්චි වෙන්නේ නැහැ. එහෙනම් එයා class එකේ instance method එකක් කරන්නත් ඕනේ නැහැ, static method එකක් කරන්න ඕනේ නැහැ. හැබැයි එයා method එකට parameters ටිකක් අරගෙන උත්තරයක් දෙනවා. මෙන්න මේක ඕනම class එකකට පොදු දෙයක්. get average. එතකොට මේ වගේ method එකක් ලියන්නේ අපි utility methods විදියට. utility methods කියන්නේ වෙනම class එකක් හදලා ඒ class එකේ ලියනවා static methods විදියට. හරිනේ? ඊළඟට get complete info method එක මේකේ බලන්න නමයි roll number college name ඔක්කොම තියෙනවනේ. එතකොට මේක instance variable එකක් හරි තියෙන නිසා මේක ලියන්න වෙන්නේ instance විදියට. static විදියට ලියන්න බෑ. get complete info කියන එක static විදියට ලිව්වොත් static area එකේ ඉඳන් instance variable access කරන්න බැරි වෙනවා. හරිද? get complete info කියන method එක static විදියට ලිව්වොත් බලන්න name කියන්නේ instance variable එක. ඒතර static method එකක් ඇතුළේ ඉඳන් instance variable directly access කරන්න බෑ කියලා අපි දන්නවා. roll number කියන්නේ මොකද්ද? instance variable එක. එතකොට get complete info static විදියට ලිව්වොත් static method එකක් ඇතුළේ ඉඳන් නැත්නම් static area එකේ ඉඳන් directly instance variable access කරන්න බෑ. ඒක නිසා instance variable එකක් හරි method එකේ තියෙන එක instance method එකකට යන්න. හොඳයි. එතකොට තේරුම් ගන්න මේ method හතර යන්න ඕනේ මේ විදියට. get student info instance method, get college info static methods, get average. ඒක utility method එකක්. utility method කියන්නේ static method එකක්ම තමයි. student class එකේ static method එකක් නෙවෙයි. වෙනම common class එකක් වෙන කොහේ හරි ලියලා වෙනම ලියන්න ඕන. අපි utility methods ඉස්සරහට ලියමු. මම coding කරනකොට ඒ ටික කරන්න. මේ උඩින් තියෙන note එකේ තියෙන එක තමයි. Inside a method implementation method එකක් ඇතුලේ if we are using at least one instance variable method එකක් ඇතුලේ at least එක instance variable එකක් හරි තියෙනවා නම් then that method talks about the particular object ඒ කියන්නේ method එක ඒ object එකට අදාළයි hence we should declare method as instance method එතකොට අපි method එක instance method එකක් විතර තමයි ලියන්නේ inside a method එකක implementation එක ඇතුලේ inside a method implementation if we are not using any instance variable පාවිච්චි කරන්නේ නැහැ
then this method is no way related to particular object. ඒ object එකට අදාළත්වයක් නැහැ එතකොට. object එකට අදාළත්වයක් නැත්නම් අපි instance කරන්න ඕනේ නැහැ. instance කරන්නේ object එකට අයිති නම් අදාළ නම්. Hence we have to declare such type of method as static method, irrespective of whether we are using static variable or not. හරිනේ? static variable පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ඒක static කරන්න පුළුවන්. static variable එක පාවිච්චි කරනවා නම් කෙලින්ම static කරනවා. static variable එක පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් instance variable පාවිච්චි වෙන්නේ නැත්නම් ඒක utility method එකක් කරා නම් හරි. ඒක තමයි කියන්නේ. මම explain කරපු එක තමයි ඒක. ඊළඟ කතාව මෙහෙමයි. class එකක් තියෙනවා. හිතමු test class එකක් තියෙනවා කියමු. m කියලා method එකට call කරනවා. m method එක static. public static void m. මෙන්න මෙහෙම තියෙනවා. මේකට දානවා m method කියලා. දැන් මේ කෝල් කරන්න මේ වැදගත්ම පොයින්ට් එකක් කියලා දෙන්න යන්නේ බලා ගන්න. ක්ලාස් එකේ නම පේරන්නේ m method කියලා එනවා. මම ක්ලාස් එකේ නම ටෙස්ට් කරන්න. java c 14.java. right. දැන් බලන්න මෙහෙමයි. මේ ප්‍රෝග්‍රෑම් එක හරි. දැන් මම කියන්නේ මෙහෙමයි. මම මෙතනකින් abstract දානවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙනවද නැද්ද? public abstract. abstract දාපු ගමන් කම්පයිල් වෙනවද නැද්ද? නෑ ළමයි කම්පයිල් වෙන්නේ නැහැ. ලියා ගන්න abstract and static are enemies. හතුරු abstract සහ static එකට පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේකයි. abstract method එකකට body එකක් නැහැ. implementation එකක් නැහැ. ඒතර abstract දාපු ගමන් method එකේ body එකක් නැති වෙනවා. static method එකකට නම් body එකක් තියෙනවා. හරිනේ? abstract method doesn't have a body. static method is talking about the body. static method එකට body එකක් තියෙනවා. එතකොට මේ දෙක දාපු ගමන් මේ දෙක combination එක illegal. illegal combination කියන compile time error එකක් එනවා. හරිනේ? illegal combination of modifiers abstract and static එකට දාන්න බෑ. ඒකත් දැනගන්න abstract එක ගොඩක් හතුරු ඉන්නවා අපි එඩි කතා කරමු. දැනට abstract static illegal combination එකක් කියලා දැනගන්න. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් විස්තර කරලා තියෙන්නේ. For static method implementation should be available. Static method එකකට method body එකක් තියෙනවා. Implementation කියන්නේ මෙන්න මේකට. method body එකක් තියෙනවා. Static method has a method body. Abstract method එකට method body එකක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. Whereas for abstract method implementation is not available. කෙටියෙන් ඕනනම් දාගන්න static method has a method body. Abstract method doesn't have a method body. එතකොට මේ දෙක illegal combination. static nested class තියෙනවා. අපි static වල අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන. ඒතකොට static nested class ඒක inner class යටතේ කතා කරනවා. දැන් කතා කරන්නේ නැහැ. end. static වල කතාව ඉවරයි මෙතන. static වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපිට ඊළඟට කතා කරන්න තියෙන ඉතුරු modifiers ටික. native, transient, volatile ඊළඟට strict fp modifiers ටික හෙට ඔක්කොම modifiers ඉවරයි. right and protected. native වලට විනාඩි 5ක් transient විනාඩි 5යි volatile විනාඩි 2යි විනාඩි 5ක් විනාඩි 10ක් විතරයි. ඒකට modifiers ටික හෙටින් modifiers ඉවරයි. පැයක් ඇති ඉතුරු modifiers ටික ඔක්කොම ඉවර කරන්න. ඊළඟට overriding rules කතා කරන්න තියෙනවා. එහෙම තව OP වල පොඩ්ඩක් ගැඹුර ටිකක් තියෙනවා කතා කරන්න. අපිට තව දවස් දෙක තුනකින් මේ OP ටිකයි modifiers ටිකයි ඉවර කරලා දාන්න පුළුවන්. ලබන අඟහරුවාදා වගේ වෙනකොට. ඒ
ඊට පස්සේ අපි යන් අලුත් පාඩමට. right මම අදට ක්ලාස් එක නවත්තනවා. ඔය ස්ටැටික් අපි කලින් කතා කරපුවා අද නැවත කතා කරද්දී හම්බුණා. ඒ වගේ හැමදාම එහෙම එකම දේ ආය අහුවෙන්නේ නැහැ හොඳේ. එකම එක නිසා අමතක වෙන ඒවා වීඩියෝ එකෙන් තමයි බලන්න වෙන්නේ. එකම දේ එහෙම අහුවෙන පාඩම් තියෙන හරි අඩුයි. ඊළඟට OP වල threads වලට ගියාම එහෙම වෙනම කතාවක් එතන. collection වලට ගියාම ඒක වෙනම කතාවක්. serialization වලට ගියාම ඒක වෙනම කතාවක්. සම්පූර්ණ ස්ටෝරි එක වෙනස් වෙනවා. right ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපි අදට ක්ලාස් එක නවත්තලා හෙට පටන් ගමු ඊතුරු modifiers ටික. ඊතුරු modifiers ටික දැනගන්න තියෙන්නේ භාවිතාවන් ටිකයි. ඒකේ පොඩි නෝට් එකක් තියෙන. ඒ නෝට් එක ඒ විදිහටම බලා ගන්න. software engineering and interjections වලට ගොඩක් අහන්නේ ඒ ටික තමයි. interjection ඇහුවා synchronization කියන්නේ මොකක්ද ඒවත් explain කරන්න පුළුවන් වෙනවා. native කියලා ඇහුවොත් explain කරන්න පුළුවන් වෙනවා. ඒ interview එකට දෙන්න ඕන උත්තර ටික තමයි presentation එකේ note එකේ තියෙන්නේ. right ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. එහෙනම් අපි හෙට පටන් ගමු ඊටු ටික.